අයිබෝන් සුබ දවසක්. අද අපිට ආරම්භ කරන්න තියෙන්නේ ව්‍යුහය සහ බන්ධන කියන දෙවෙනි පාඩමේ අපි සම්පූර්ණ સિદ્ધාන්ත සාකච්ඡා කරලා අවසන්. අපි දැන් ක්‍රමානුකූලව 2000 අවුරුද්දේ ඉඳලා 2020 දක්වා තියෙන විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම තමයි ආරම්භ කරන්න තියෙන්නේ. ටියුට් එකේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම ටියුට් එකේ අංක වලින් ගත්තොත් අංක 47 පිටුව 47 පිටුව බලන්න. එතනින් අපිට ආරම්භ කරන්න පුළුවන් 2000 වර්ෂයේ ආපු ව්‍යුහය සහ බන්ධන පාඩමේ ප්‍රශ්නවල ඉඳලා. ප්‍රශ්නාංක 1 කියනවා වායුමය අවස්ථාවේදී ද්විපරමාණුක අණුවක් සෑදීමට වඩාත්ම ඉඩ ඇති මූලද්‍රව්‍ය. වායුමය අවස්ථාවේදී ද්විපරමාණුක අණුවක් හැදෙන නම් වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕනේ. එතකොට මෙතන තියෙන මූලද්‍රව්‍ය වලින් පැහැදිලිවම සෝඩියම්ගේ වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මොකද සෝඩියම් වල අපි දන්නවා පරමාණු ක්‍රමාංකය 11යි. ඒකට යාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ලිව්වොත් අපිට ලියන්න පුළුවන් 1s2 2s2 2p6 1s2 2s2 2p6 3s1. එතකොට මේ 3s1 ඉලෙක්ට්‍රෝනය තියෙන්නේ මේ විදිහට වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් විදිහට. එතකොට මෙයාට පුළුවන් මේ වියුග්ම ඉලෙක්ට්‍රෝනය තියෙන හින්දා ද්විපරමාණුක අණුවක් හදන්න. සෝඩියම් ලෝහයක් අපි දන්නවා. නමුත් සෝඩියම් රත් කරාම ඌර්ධෝපාතනය වෙනවා. ද්‍රව නොවි වාෂ්ප බවට පත් වෙනවා. එතෙන්දී Na2 ගෑස් කියන එක හැදෙනවා කියලා පරීක්ෂණාත්මකව හොයාගෙන තියෙනවා. පොටෑසියමුත් එහෙම හැදෙන්න පුළුවන්. මොකද පොටෑසියම් වල තියෙන අන්තිමට 4s1 කියලා තනි ඉලෙක්ට්‍රෝනික සහිත කාක්ෂිකයක් හින්දා. එහෙනම් මේකට නිවැරදි පිළිතුර විදිහට අපිට ලබා ගන්න පුළුවන්. පළවෙනි එකට අංක 3. දැන් බලමු දෙවෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 2. මේකේ තියෙන පරමාණුක කාක්ෂික සම්බන්ධව පහත සඳහන් කුමන ප්‍රකාශය සත්‍ය වේද? ABCD ගණයේ ප්‍රශ්නයක්. සිම්පල් ලේවල කියනවා P කාක්ෂික දෙකක් අතිච්ඡාදනය වූ සෑම විටම ෆයි බන්ධනයක් සෑදේ. දැන් P කාක්ෂික අපි දන්නවා සෞමිතික ඩම්බෙල් ආකාරව තියෙනවා. ඒවා මෙහෙම පාර්ශ්වික අතිච්ඡාදනය වුණොත් තමයි ෆයි බන්ධන හැදෙන්නේ. මේ P කාක්ෂික වලට පුළුවන් මෙහෙම රේඛීය අතිච්ඡාදනය වෙන්නේ. તો රේඛීය අතිච්ඡාදනය වුණොත් මෙතන හැදෙන්නේ අපි දන්නවා සිග්මා බන්ධනයක්. මෙතන හැදෙනවා ෆයි බන්ධනයක්, මෙතන හැදෙනවා සිග්මා බන්ධනයක්. එහෙනම් P කාක්ෂික දෙකක් අතිච්ඡාදනය වූ සෑම විටම ෆයි බන්ධනයක් සෑදේ කියන එක වැරදි. ෆයි බන්ධන හැදෙන්නත් පුළුවන්, සිග්මා බන්ධන හැදෙන්නත් පුළුවන්. ඒකට ඒ වගන්තිය වැරදි. අපි බලමු සිම්පල් B වගන්තිය. S කාක්ෂිකයක් P කාක්ෂිකයක් සමග අතිච්ඡාදනය වූ විට සිග්මා බන්ධනයක් හෝ ෆයි බන්ධනයක් සෑදිය හැකිය. S කාක්ෂික අපි දන්නවා ගෝලාකාර හැඩදී. P කාක්ෂිකයක අතිච්ඡාදනය වුණාම අනිවාර්යයෙන්ම හැදෙන්න ඕන සිග්මා බන්ධනයක්. එහෙනම් සිග්මා බන්ධන හෝ ෆයි බන්ධන හැදෙනවා කියන එක වැරදි. හැදෙන්න ඕනේ S තියනවා නම් අනිවාර්යයෙන්ම සිග්මා බන්ධනයක් තමයි හැදෙන්න ඕනේ. C S කාක්ෂික දෙකක් අතිච්ඡාදනය වූ සෑම විටම සිග්මා බන්ධනයක් සෑදේ. S කාක්ෂික දෙකක් අතිච්ඡාදනය වුණාම එතකොට මේගොල්ලෝගේ නෂ්ටියාකරණ රේඛාවේ තමයි මේ අතිපීත වෙච්ච ඉලෙක්ට්‍රෝන වඩාව පිහිටන්නේ. ඒකට අනිවාර්යයෙන්ම හැදෙන්නේ සිග්මා බන්ධනයක්. ඒ ප්‍රකාශය හරි. D එක මුහුම්කරණයට සහභාගී වන S හා P කාක්ෂික එකම පරමාණුවකට අයත් විය යුතුය. අපි මුහුම්කරණයේදී අපි දන්නවා දැන් මෙහෙම කාබන් වල වුණොත් කාබන් වල 1s2 කියලා තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක්. ඊට පස්සේ උත්තේජිත තත්ත්වයේදී 2s1 වෙලා 2p3 වෙනවා. ඔහොමනේ කාබන්ගේ උත්තේජිත තත්ත්වයේදී තියෙන්නේ. දැන් සාමාන්‍ය අවස්ථාවේ තියෙන මෙයාගේ ඉලෙක්ට්‍රෝන 2යි මෙයාගේ ඉලෙක්ට්‍රෝන 2යි. 1s2 2s2 2p2. උත්තේජනය කරාම මෙතනින් එකක් මෙතෙන්ට ගිහිල්ලා 2s2 2p3 වෙනවා. ඊට පස්සේ මේ ගොල්ලෝ හතර දෙනාම එකතු වෙලා තමයි මේ අතරමැදි ශක්තිය අවස්ථාවක තියෙන මුහුම් කාක්ෂික හදන්නේ. සමහර වෙලාවට මෙයා මේ තුන් දෙනාත් එක්කම එකතු වෙලා sp3 මුහුම් කාක්ෂික හතරක් හදනවා. සමහර වෙලාවට මේ දෙකක් එක එකතු වෙලා sp2 මුහුම් කාක්ෂික තුනක් හදනවා. තව අවස්ථාවක S1යි P1යි එකතු වෙලා sp මුහුම් කාක්ෂික දෙකක් හැදෙනවා. එතකොට
මුහුම්කරණයට සහභාගී වන S හා P කාක්ෂික එකම පරමාණුකට අයත් විය යුතුයි කියන D ප්‍රකාශය හරි. එහෙනම් මේක C හරි D හරි. C හා D නිවැරදි කියන්නේ පිළිතුර අංක 3. දෙවෙනි ප්‍රශ්නෙට අංක 3 ගන්න පුළුවන් පිළිතුර විදියට. අපල ප්‍රශ්න අංක 3 විද්‍යාගාරයක ඇති පහත් සඳහන් ද්‍රව්‍ය කාණ්ඩ අතරින් සහසංයෝජ සංයෝග පමණක් අන්තර්ගත වන කාණ්ඩය. මේකෙදී දැන් හිමාලය කැල්සියම් ඔක්සයිඩ් කියන්නේ අයනික එකක්, සෝඩියම් කියන්නේ ලෝහමය දැලිසක්, ග්‍රැෆයිට් කියන්නේ කාබන් කියන එක, පොටෑසියම් ක්ලෝරයිඩ් අයනික විදිහට ගන්න පුළුවන්, සෝඩියම් ක්ලෝරයිඩ් අයනික විදිහට ගන්න පුළුවන්, සෝඩියම් ලෝහමය දැලිසක් විදිහට ගන්න පුළුවන්. හතරවෙනි පිළිතුරේ තියෙන ඒවා ඔක්කොම සහසංයෝජ විදිහට තියෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් මේ විදිහට, ඔක්සිජන් මේ විදිහට, ක්ලෝරින් මේ විදිහට, ජලය මේ විදිහට. ඒක සියල්ලගේම සහසංයෝජ බන්ධන තියෙනවා. පිළිතුර අංක 4 අපිට ඒකට ලබා ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නට ඕල් කියලා විභාගෙදි දුන්නා වෙනත් විශේෂ හේතුවක් හින්දා අපිට නමුත් මේකට පිළිතුර 4 කියලා ලබා ගන්න පුළුවන්. බලමු ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4 පාත සඳහන් අණු අතරින් නිර්ද්‍රවීය එනම් ද්විධව ගූර්ණය ශූන්‍ය වන්නේ කුමන අණුවකද? ද්විධව ගූර්ණය ශූන්‍ය වෙනවා බන්ධන ද්‍රවීය වුණාට රේඛීය තලීය චතුස්තලීය අෂ්ටතලීය සමමිතික අණුවන. දැන් BeCl2 කියලා ගත්තොත් ඕක රේඛීය සමමිතික අණුවක්. මොකද මේ පැත්තේ තියෙන විද්‍යුත් ඍණතාව වෙනසම මේ පැත්තේ තියෙනවා. ඒතකොට ද්විධව ගූර්ණය බිඳුවක් වෙනවා. සම්පූර්ණ අණුව සැලකුවාම මේ බන්ධනයේ ද්‍රවීය වෙනවා. නමුත් අණුව නිර්ද්‍රවීය හින්දා ද්විධව ගූර්ණය ශූන්‍යයි කියලා ගන්න පුළුවන් අපිට. මෙන්න මෙයාගේ ශූන්‍ය වෙනවා රේඛීය සමමිතිය හින්දා. එතකොට ඇමෝනියා වගේ එකක් අපි පිරිමීඩ අණුවක එන්නේ නැහැ. තවත් මේ කාබන් මොනොක්සයිඩ් එක, H2O එක, CHCl3 එක ඒවයි රේඛීය තලීය චතුස්තලීය අෂ්ටතලීය සමමිතික අණු නැහැ. ඒ හින්දා ද්විධව ගූර්ණය ශූන්‍යයක් වෙන්න විදිහක් නැහැ. පිළිතුර පහසුවෙන් ලබා ගන්න පුළුවන් 4 වෙනි එකට අංක 1 කියලා. ඊළඟට ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5 නයිට්‍රෝනියම් අයනය NO2+. NO2+. ඒතර මේකේ නයිට්‍රජන් මෙහෙම තියෙනවා, ඔක්සිජන් මෙයාගේ සාමාන්‍ය අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන 5යි. මෙතන බන්ධන 4ක් ඉඳලා ධනාරෝපණය දෙන්න පුළුවන්. ඔය විදිහට එන්නේ. එතකොට මේකේ සිම්පල් ඒවා ගන්තියේ කියනවා. එහි හැඩය සරල රේඛීය වේ. එක සැර නැහැ. සිග්මා බන්ධන දෙකයි. ද්විත්ව බන්ධන දෙකෙන් බන්ධන දෙකක් සිග්මා. එතකොට ඒක හරි. B එහි ඇත්තේ සිග්මා බන්ධන පමණි. ද්විත්ව බන්ධනයක් තියෙනකොට අපි දන්නවා එකක් සිග්මා එකක් ෆයි. එහෙනම් ඒක වැරදි. C එහි හැඩය කෝණික වේ. කෝණික වෙන්නේ එක සැර එකයි බන්ධන දෙකයි හෝ එක සැර දෙකයි සිග්මා බන්ධන දෙකයි තියෙනකොට මෙතන රේඛීය හැඩයක් තියෙන එක වැරදි. නයිට්‍රජන් සංයුතා කවච ඉලෙක්ට්‍රෝන 8කට වඩා අඩු වෙන්නේ නැත. සංයුතා කවච 8ක් තියෙනවා. 2යි 4යි 6යි 8යි. එන එක වැරදි. ඒකට ඒ විතරයි නිවැරදි වෙන්නේ. ඒ විතරක් නිවැරදි කියන්නේ පිළිතුර අංක 5 කියලා ලබා ගන්න පුළුවන්. ඒක ABCD ගණයේ ප්‍රශ්නයක් හින්දා. පස්වෙනි එකට පිළිතුර අංක 5. අපි බලමු ප්‍රශ්නාංක 6. ද්විපරමාණුක අණුවක් සෑදීමේ අඩුම ප්‍රවණතාවයක් ඇති මූලද්‍රව්‍යයේ සංයුතා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ද්විපරමාණුක අණුවක් හැදෙන්න නම් වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕන. S2 P බිඳුව කියන ඔය දෙවෙනි කාණ්ඩේ කට්ටියගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බැලුවොත් වියුග්ම ඉලෙක්ට්‍රෝන නැහැ. S වල ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්නේ. ඒතර මෙයාට බෑ අපි දන්නවා Na2 ගෑස් හැදුනා වගේ Mg2 ගෑස් කියලා හැදෙන්නේ නැහැ නේ. ඒ වගේ ද්විපරමාණුක අණුවක් හදන්න බෑ.
S1 තියෙන සෝඩියම්ට වගේ පුළුවන් Na2 ගෑස් හැදෙනවා. S2P3 තියෙන නයිට්‍රජන්ට වගේ පුළුවන් N2 ගෑස් හැදෙන්න. S2P4 තියෙන ඔක්සිජන්ට පුළුවන් O2 ගෑස් හැදෙන්න. S2P5 තියෙන Clට වගේ පුළුවන් Cl2 ගෑස් හැදෙන්න. එහෙනම් පැහැදිලිව ලබා ගන්න පුළුවන් මෙන්න මේ වගේ වින්‍යාසයකට 2 ගෑස් කියලා හැදෙන්න බෑ. එතකොට ද්විපරමාණුක අණුවක් සෑදීමේ අඩුම ප්‍රවණතාවයක් තියෙන පිළිතුරාංක 2. පිළිතුරාංක 2. එතකොට 6 වෙනි එකට පිළිතුරාංක 2 කියලා අපිට ලබා ගන්න පුළුවන්. ප්‍රශ්නාංක 7 SO4 2- අයනයේ හැඩයට සැලකිය යුතු තරම් වෙනස් හැඩයක් ඇති අයනය අණුව වනුයේ SO4 2- වල තියෙන්නේ චතුස්තලීය අණුවක්. SO4 2- ඔය විදිහේ චතුස්තලීය අණුවක්. එතකොට NH4+. එතකොට නයිට්‍රජන් එක හයිඩ්‍රජන් එක බන්ධන නයිට්‍රජන්ගේ සාමාන්‍ය අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන 5යි ධන හින්දා ඉලෙක්ට්‍රෝන 4යි. එතකොට එයාගේ ඉන්නේ චතුස්තලීය අණුවක්. BCl4- බෝරෝන් 3 වෙනි කාණ්ඩේ 13 කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන 3යි ඍණ හින්දා 4යි. Cl 7 වෙනි කාණ්ඩේ හින්දා යත් එක්ක හැදෙන්නේ එක බන්ධන. එතකොට මේකත් චතුස්තලීය අණුවක්. SF4 සල්ෆර් 6 වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන 6යි ෆ්ලෝරින් 7 වෙනි කාණ්ඩේ එක බන්ධන හදන්නේ. සල්ෆර් 3 වෙනි ආවර්තයේ හින්දා අෂ්ටක ඉක්මවා යන්න පුළුවන්. එතකොට මෙයාගේ මෙහෙම එකසර 2යි එකසර 1යි බන්ධන 4යි කියන්නේ සීසෝ හේවත් 5 හැඩේ එන්නේ. S2O3 2- වල එන්නේ මෙහෙම සල්ෆර් ද්විත්ව බන්ධනයයි ඔක්සිජන් O-. ඒකයි චතුස්තලීය අණුවක්. CH4 චතුස්තලීය සමමිතික අණුවක්. මේක සංප්‍රයුක්ත ද්විදව ගූර්ණයක් ශූන්‍ය වෙලා නිර්ද්‍රවීය වෙනවා. ආන්තික පරමාණු ඔක්කොම සමාන හින්දා චතුස්තලීය සමමිතිය හින්දා. දැන් අපෙන් අහන්නේ ප්‍රශ්නේ SF4 2- අයනයේ හැඩයට සැලකිය යුතු තරම් වෙනස් හැඩයක් තියෙන SF4. ඒක හැඩය කෙලින්ම වෙනස් හින්දා. එහෙනම් 7 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලබා ගන්න පුළුවන් අංක 3. අපි බලමු දැන් ප්‍රශ්නාංක 8. HOBr කියන එකේ පොඩි වෙනස්කමක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ඔය දැන් ගොඩාක් ඒවා අඳිනකොට විද්‍යුත් ඍණතාවය හයිඩ්‍රජන් කවදාවත් මැදට එන්නේ නැහැ, ෆ්ලෝරින් කවදාවත් මැදට එන්නේ නැහැ. අනිත් අයගෙන් විද්‍යුත් ඍණතාවය අඩු කෙනා තමයි මැදට එන්නේ, මධ්‍ය පරමාණු වෙන්නේ. හැබැයි ඒක 100%ක්ම නිවැරදි නැහැ. සාමාන්‍ය සමහර අවස්ථාවලදී වෙනස් වෙනවා. මෙතනත් වෙනස් වෙනවා. දැන් විද්‍යුත් ඍණතාවය අඩු කෙනා හයිඩ්‍රජන් නැතුව මැදට එනවා නම් හයිඩ්‍රජන් එන්නේ නැහැනේ කොහොමත් මැදට. අනිත් අයගෙන් විද්‍යුත් ඍණතාවය අඩු කෙනා නම් මැදට ගන්න අපිට Br තමයි මැදට ගන්න වෙන්නේ. නමුත් මේ HOBr, HOCl වගේ ඒවායිදී ඔක්සිජන් මැදට එන්නේ. එතකොට මෙහෙම OH බන්ධනයක් තියෙනවා. මෙහෙම Br එක බන්ධනය වෙනවා. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6න් දෙකක් බන්ධන වලට යනවා. තව එකසර යුගල් දෙකක් කොහොම ඉතිරි වෙනවා. එතකොට එකසර 2යි බන්ධන 2යි. මේක කෝණික හැඩය තියෙන අණුවක්. මේකේ විඝටන ඵලයයි විඝටන ඵලයයි සිතීමට නොහැක්කේ. එතකොට අපි තේරුම් ගන්න ඕන ලයිනස් පෝලින් පරිමාණය අනුව විද්‍යුත් ඍණතාවය අනුව මේක කොහොමද වෙන්නේ කියලා. දැන් විද්‍යුත් ඍණතාවය ඔක්සිජන්ගේ 3.5ක් විතර, හයිඩ්‍රජන්ගේ 2.5ක් විතර, Clගේ 3යි, Brගේ ඊට වඩා අඩුයි 2.7ක් 2.8ක් වගේ වෙන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් මේ විද්‍යුත් ඍණතාව වෙනස අනුව කැඩෙන එක මෙහෙම H ධන කියලා කැඩෙන්න පුළුවන්. මෙතන OBr ඍණ. මෙයාගේ විද්‍යුත් ඍණතාව අඩු හින්දා. OH ඍණ. OH ඍණ කියලා කැඩෙන්න පුළුවන් Br ධන කියලා මෙතන විද්‍යුත් ඍණතාව මෙයාගේ වැඩි හින්දා. OH ධන සහ Br ඍණ. OH ධන මෙතන ධන කියලා කැඩෙන්නත් මෙයා ඍණ කියලා කැඩෙන්නත් බෑ. මොකද විද්‍යුත් ඍණතාව වෙනස අනුව විද්‍යුත් ඍණතාවය වැඩි මෙයාගේ. මේ පැත්ත ඍණ වෙන්න ඕනේ. එහෙනම් තුන්වෙනි පිළිතුර වෙන්න බෑ. එහෙනම් විඝටන ඵලයයි සිතීමට නොහැක්කේ පිළිතුර අංක 3. හතරවෙනි පිළිතුර OH.Br. ඒ කියන්නේ මේ බන්ධනය හදපු ඉලෙක්ට්‍රෝන දෙක සමසේ බෙදාගෙන අයින් වෙනවා. මේ බන්ධනය හදලා තියෙන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝනය මෙයාගේ ඉලෙක්ට්‍රෝනය හවුල තියාගෙනනේ. ඒ ඉලෙක්ට්‍රෝන ටික සමසේ බෙදා ගන්නවා. සමවිච්ඡේදනය කියලා ඒවට කියනවා. එහෙම වුණොත් OH.Br. හැදෙන්න පුළුවන්.
H dot OBR dot. එතකොට මෙතනත් මෙන්න මේ H ගේ ඉලෙක්ට්‍රෝනයයි ඔක්සිජන් ගේ ඉලෙක්ට්‍රෝනයයි දාලා සහ සංයෝජනයේ මේ බන්ධනය හදන් තියෙන්නේ. ඒ බන්ධනයේ හදපු ඉලෙක්ට්‍රෝනත් සමසේ දෙන්න බෙදාගත්තොත් H dot OBR dot කියන එක හැදෙන්න පුළුවන්. එහෙනම් ඒකේ 8 වෙනි ප්‍රශ්නෙට පිළිතුර විදිහට අපිට ලබා ගන්න පුළුවන් පිළිතුර අංක 3. 8ට පිළිතුර අංක 3. දැන් බලන්න ප්‍රශ්න අංක 9. මින් කුමක් සහසංයුජ බන්ධනයක් සෑදීම නිරූපණය කරයිද? සාමාන්‍ය සහසංයුජ බන්ධන හදන්නේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන. අංක 1 කියනවා අලෝහයක් ලෝහයකින් ඉලෙක්ට්‍රෝන ගැනීම. අලෝහයක් ලෝහයකින් ඉලෙක්ට්‍රෝන ගැනීම. ඉලෙක්ට්‍රෝන ගන්න අවස්ථා තියෙනවා සමහර වෙලාවට ඉලෙක්ට්‍රෝන දෙකම එක්කෙනෙක් ගන්නවා එක්කෙනෙක් දෙනවා. ඒ වෙලාවට දායක බන්ධන හැදෙනවා. අපි බලමු පිළිතුරු අංක 2 අලෝහයක් තවත් අලෝහයකින් ඉලෙක්ට්‍රෝන ගැනීම. සාමාන්‍ය ලෝහ සහ අලෝහ අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් තමයි සහසංයුජ බන්ධනයක් නිරූපණය කරන්න වෙන්නේ. ඒතර පිළිතුරු අංක 5 ගන්න පුළුවන්. ලෝහයක් සහ අලෝහයක් අතර ඉලෙක්ට්‍රෝන හවුල් කර ගැනීම. ඒතර 9 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 5 කියලා ලබා ගන්න පුළුවන්. දැන් බලමු ප්‍රශ්නාංක 10. ප්‍රශ්නාංක 10. ICl2 අයනයේ හැඩයට සමාන වන හැඩයක් ඇති අණුව වනුයේ ICl2 දැන් ICl2 කිව්වහම අපි බලන්න ඕන මෙයා 7 වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන 7යි ඍණ හින්දා 8යි Cl 7 වෙනි කාණ්ඩේ ඒක බන්ධන හැදෙන්නේ. ඒතර මධ්‍ය පරමාණුව මෙහෙම අයඩීන් වෙනවා. Cl දෙකක් එක්ක ඒක බන්ධන හැදෙනවා. මෙයාගේ සාමාන්‍ය අවස්ථාව ඉලෙක්ට්‍රෝන 7යි ඍණ එකක් එක්ක 8යි ඍණ හින්දා 8යි 8න් දෙකක් බන්ධන වලට ගියාම තව ඉලෙක්ට්‍රෝන 6ක් ඉතිරි. ඒ 6 තියෙන්නේ එකසර යුගල් 3ක් විදියට. අපි දන්නවා එකසර 3යි බන්ධන 2යි තියෙනකොට හැඩය රේඛීය වෙනවා. එතකොට මෙයාගේ තියෙන රේඛීය කියන හැඩය. රේඛීය කියන හැඩය අවස්ථා දෙකක එනවා. ඒ කියන්නේ එකසර නැතුව බන්ධන දෙකක් ආවත් රේඛීය වෙනවා. එකසර 3ක් තිබිලා බන්ධන දෙකක් තිබුණත් රේඛීය වෙනවා. මේක පළවෙනි පිළිතුර SO2. පළවෙනි පිළිතුර SO2. SO2 වල තියෙන මෙහෙම එක් කෝණික අණුවක් O3 දෙවෙනි එක O3 එකේ තියෙන්නේ මෙහෙම ද්විත්ව බන්ධනයයි මේ පැත්තට දායක බන්ධනයක් මෙයාගේ එකසර යුගලයි කෝණික අණුවක් තුන්වෙනි එක තියෙන්නේ BeCl2 කියන්නේ අපිට කලිනුත් හම්බෙලා තියෙනවා රේඛීය සමමිතික අණුවක් බෝරෝන් කියන්නේ දෙවෙනි කාණ්ඩේ Cl 7 වෙනි කාණ්ඩේ ඉඳලා ඔය විදිහට හැදෙනවා BeCl2 කියන්නේ රේඛීය අණුවක්. ඒතකොට පිළිතුර අපිට BeCl2 කියලා ලබා ගන්න පුළුවන්. ඊළඟට ඔකේ තියෙන හතරවෙනි පිළිතුර බැලුවොත් හතරවෙනි පිළිතුර H2S වල තියෙන S එක්ක SH බන්ධන දෙකක්. මෙයා 6 වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන 6න් දෙකක් බන්ධන වලට ගියාම තව 4ක් ඉතුරු වෙනවා. එකසර 2යි බන්ධන 2යි කියන්නේ සිග්මා බන්ධන 2යි කියන්නේ කෝණික හැඩය. ඊළඟට HOCl. අර HOCl අර කලින් HOBr වගේ මැදට ඔක්සිජන් ඇවිල්ලා හැදෙන අණුවක් එන්නේ ඔය විදිහට. ඒතර මෙයාගේ කෝණික හැඩේ. එහෙනම් පැහැදිලිවම ලබා ගන්න පුළුවන් ICl2 අයනයේ හැඩයට සමාන වන හැඩය පිළිතුර අංක 3 BeCl2. BeCl2. ප්‍රශ්නාංක 11 O3 අණුව සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය. අපි කලිනුත් ඇන්දා කලින් ප්‍රශ්නෙත් තිබ්බ O3. ඒතර මේ විදිහට O3 වල තියෙන්නේ මෙතන දායක බන්ධනයක්. මොකද මෙයාට අෂ්ටක ඉක්මවන්න බෑනේ. මෙතන ද්විත්ව බන්ධනයක් තියාගන්න බෑ. ඒතර අෂ්ටක ඉක්මවා යනවා. අෂ්ටක ඉක්මවා යන්න බෑ මෙයා දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍යයක් හින්දා. එතකොට ඔන්න ඔය විදිහට කෝණික අණුවක් විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. O3 ozone. ඒතර පිළිතුර අංක 2 ලබා ගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු ප්‍රශ්නාංක 12.
Z මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය NS2 NP3 NS2 NP3 Z සමග වඩාත්ම සහසංයෝජ බන්ධනය සාධන මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. දැන් මෙයත් එක්ක වඩාත්ම සහසංයෝජ බන්ධනය හදනවා නම් විද්‍යුත් ඍණතාව වෙනස බිඳුවක් වෙන්න ඕන. පූර්ණ සහසංයෝජය කියන්නේ විද්‍යුත් ඍණතාව වෙනස බිඳුවයි. දැන් NS2 NP3 අපි ගත්තොත් නයිට්‍රජන් ගේ තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p3 මේ පොදු වින්‍යාසයට ගැලපෙනවා. ඒතර නයිට්‍රජන් එක වඩාත්ම සහසංයෝජ බන්ධනය හදන්න පුළුවන් නයිට්‍රජන් තමයි. ඔව්ම. මොකද මේ දෙක අතර විද්‍යුත් ඍණතාව වෙනසක් නැහැනේ සමාන පරමාණු දෙකක් හින්දා. එතකොට මෙයත් එක්ක වඩාත්ම සහසංයෝජයක හදන්න පුළුවන් ඒ වගේම වින්‍යාසයක් තියෙන කෙනෙකුට. එන එකට පිළිතුර ගන්න පුළුවන් පිළිතුර අංක 3. පිළිතුර අංක 3. අපි බලමු දැන් 13 වෙනි ප්‍රශ්නය. A B C D යන එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය හතරක පරමාණු වල විද්‍යුත් ඍණතා පහත දැක්වේ. A වල 3.8යි කියලා දෙනවා. A වල විද්‍යුත් ඍණතාවය 3.8යි. B වල 3.3යි. C වල විද්‍යුත් ඍණතාවය 2.8යි. 2.8යි. A වල විද්‍යුත් ඍණතාවය 1.3යි. 1.3යි. එතකොට මේ මූලද්‍රව්‍ය AB AD BD AC යන අනුසාදයි නම් මෙම අණු වල සහසංයෝජ ලක්ෂණ වැඩි වෙන අණු පිළිවෙල වන්නේ. දැන් සහසංයෝජ ලක්ෂණ වැඩි වෙන්නේ විද්‍යුත් ඍණතාව වෙනස අඩු නම්. සහසංයෝජ ලක්ෂණ අඩු වෙනවා විද්‍යුත් ර්ණතාව වෙනස වැඩි නම්. එතකොට විද්‍යුත් ර්ණතාව වෙනස මෙතන දීපු අණු වලින් ඔය BD AC AB AD කියන ඒවායින් අපිට පේනවා AB කියන අණුව ගත්තොත් මේක තමයි විද්‍යුත් ර්ණතාව වෙනස 0.5යි වෙන්නේ. 0.5යි වෙන්නේ. 3.8යි මෙයාගේ 3.3යි. අපි ගත්තොත් AC කියන AD කියන අණුව AD කියන අණුව AD කියන අණුවේ තියෙනවා විද්‍යුත් ඍණතාව වෙනස AD කියන අණුවේ තියෙනවා විද්‍යුත් ඍණතාව වෙනස මේක D නේ AD කියන අණුවේ තියෙනවා විද්‍යුත් ඍණතාව වෙනස 1.3 3.8 කියන 2.5 ඒතර විද්‍යුත් ඍණතාව වෙනස වැඩිම මෙයාගේ තමයි සහසංයෝජ ලක්ෂණ අඩුම වෙන්නේ විද්‍යුත් ඍණතාව වෙනස අඩුම මෙයාගේ තමයි සහසංයෝජ ලක්ෂණ වැඩිම වෙන්නේ එහෙනම් AD වල සහසංයෝජ ලක්ෂණ අඩුම වෙනවා ඊළඟට BD වල BD ගත්තොත් විද්‍යුත් ඍණතාව වෙනස දෙකක් වෙනවා. එයාගේ ඊළඟට වැඩි වෙනවා මෙයාට වඩා සහසංයෝජ ලක්ෂණ. ඊට පස්සේ AC AC ගත්තොත් එයාගේ විද්‍යුත් ඍණතාව වෙනස 1යි. එතකොට එයාගේ ඊළඟට මෙයාගේ තමයි සහසංයෝජ ලක්ෂණ අඩුම. ඊළඟට මෙයාගේ ඊට වඩා වැඩි, මෙයාගේ ඊට වඩා වැඩි, මෙයාගේ වැඩිම වෙනවා. විද්‍යුත් ඍණතාව වෙනස අඩු වෙන තරමට සහසංයෝජ ලක්ෂණ වැඩි වෙනවා. එහෙනම් පිළිතුර ලබා ගන්න පුළුවන් 13ට අංක 2 අංක 2 අපි බලමු 14 වෙනි ප්‍රශ්නය ප්‍රශ්න අංක 14 උච්ච වායුවක් වන xenon XeF4 නම් සහසංයෝජ සංයෝග සාධයි XeF4 මෙතන Xe කියන්නේ උච්ච වායුවක්. එයාගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. සාමාන්‍ය අවස්ථාවේ බන්ධන හදන්නේ නැහැ. ඒ අවශ්‍ය පීඩන උෂ්ණත්ව තත්ත්ව ලබා දුන්නොත් බන්ධන හැදෙනවා. F කියන්නේ 7 වෙනි කාණ්ඩය. එතකොට එයා හදන්නේ ඒක බන්ධන. එහෙනම් අපිට නිරූපණය කරන්න පුළුවන් Xe වල තියෙන ඉලෙක්ට්‍රෝන 8න් බන්ධන වලට යන්නේ ඉලෙක්ට්‍රෝන 4යි. F4කට. තව ඉලෙක්ට්‍රෝන 4ක් ඉතුරු වෙනවා එක සැරේවල් දෙකක් විදිහට. එකසර දෙකයි බන්ධන 4යි සමචතුරස්‍ර තලීය විදියට අපිට මේකේ හැඩය ලබා ගන්න පුළුවන්. නම් 14 වෙනි එකට පිළිතුර අංක 2. අංක 2. අපි දැන් බලමු ප්‍රශ්නාංක 15. ප්‍රශ්නාංක 15. ඒක ABCD ගණයේ ප්‍රශ්නයක්. ස්ථායි රසායනික බන්ධනයක උත්පාදනය පිළිබඳව
සත්‍ය වන්නේ පාද සඳහන් කුමන ප්‍රකාශයද? simple A. එක් ඉලෙක්ට්‍රෝනයක් ඇති කාක්ෂිකයක් එක් ඉලෙක්ට්‍රෝනයක් ඇති තවත් කාක්ෂිකයක් සමග අතිච්ඡාදනය වීම මගින් වියුග්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික අතිච්ඡාදනය වෙලා සහසංයුජ බන්ධන හැදෙනවා. ඒතකොට ඒක අපිට ස්ථායි බන්ධනයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ ප්‍රකාශය හරි. B. ඉලෙක්ට්‍රෝන දෙකක් ඇති කාක්ෂිකයක් ඉලෙක්ට්‍රෝන දෙකක් ඇති තවත් කාක්ෂිකයක් සමග අතිච්ඡාදනය වීම මගින් මෙහෙම ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන එකක් තව ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන එකක් එක්ක අතිච්ඡාදනය වෙන්නේ නැහැ. මෙතන ආකර්ෂණ බල වලට වඩා විකර්ෂණ බල වැඩි වෙලා ඒ දෙන්නට ලං වෙන්න බෑ. එහෙනම් B කියන එක වැරදි. මේ බන්ධන නොසෑදෙන අවස්ථාවක්. right. අපි බලමු C ප්‍රකාශය. ඉලෙක්ට්‍රෝන දෙකක් ඇති කාක්ෂිකයක් කිසිම ඉලෙක්ට්‍රෝනයක් නොමැතිව ඇති තවත් කාක්ෂිකයක් සමග අතිච්ඡාදනය වීම මගිනි. ඉලෙක්ට්‍රෝන මෙහෙම දෙකක් තියෙන කාක්ෂිකයක් ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන එකක් ඉලෙක්ට්‍රෝන නැති කෙනෙක් එක්ක බන්ධනයක් හැදෙන්න පුළුවන්. H ධන. අන්න ඒ වගේ අවස්ථාවක දායක බන්ධන හැදෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන නැහැනේ. සාමාන්‍ය අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. ධන කියනකොට ඉලෙක්ට්‍රෝන නැහැ. ඒත් මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙක දායක කරලා තමයි මෙයා දායක පරමාණුව මෙයා ප්‍රතිග්‍රාහක පරමාණුව විදියට බන්ධන හැදෙනවා. එතකොට ඒක හරි. D. කාක්ෂික අතර පාර්ශ්වික අතිච්ඡාදනය මගින් ෆයි බන්ධන ඇති වේ. අපි දන්නවා නුමුහුම් P කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනයෙන් ෆයි බන්ධන හැදෙනවා. සමමිතික ඩම්බෙල් ආකාර හැඩති P කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනයෙන් ෆයි බන්ධන හැදෙනවා. අපි දන්නවා මේ විදිහට අපි ඒවා නිරූපණය කරනවා. එතකොට එහෙනම් ඒ ප්‍රකාශය හරි කියලා ගන්න පුළුවන්. එතනත් බන්ධනයක් හැදෙන හින්දා. එතකොට A C D කියන අවස්ථාව පිළිතුර අංක 5 විදිහට තමයි ලබා ගන්න වෙන්නේ. 15 වෙනි එකට පිළිතුර අංක 5. අපල ප්‍රශ්නාංක 16. ඒක සත්‍ය අසත්‍ය ප්‍රශ්නයක්. ඒක ප්‍රකාශ දෙක විදිහට වෙන් කර ගන්න ඕන. PCl5 පවතින නමුත් NCl5 නොපවතී කියන්නේ එක ප්‍රකාශයක්. මේ පැත්තේ තියෙන්න ඕන. ફોස්ෆරස් පරමාණුව නයිට්‍රජන් පරමාණුවට වඩා විශාල වේ කියන්නේ අනිත් ප්‍රකාශය. ඒක ප්‍රොඩක්ටිව් එකේ හදාගන්න ප්‍රකාශ දෙකක් විදිහට වෙන් වෙන්න ඕන. පළවෙනි ප්‍රකාශය PCl5 පවතින නමුත් NCl5 නොපවතී. හරි. මොකද PCl5 පවතින්න පුළුවන් ફોස්ෆරස් තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍යයක්. එයාට හිස් ඩී කාක්ෂික තියෙනවා. එයාට වියුග්ම ඉලෙක්ට්‍රෝන 5ක් හදාගන්න පුළුවන්. නයිට්‍රජන් දෙවෙනි ආවර්තයේ හින්දා එහෙම බෑ. එයාට හිස් ඩී කාක්ෂික නැහැ. අෂ්ටක ඉක්මවා යන්න බෑ. ඒ හින්දා PCl5 පවතිනවා. නමුත් NCl5 පවතින්නේ නැහැ. ප්‍රකාශය හරි. ඊළඟ ફોස්ෆරස් පරමාණුව නයිට්‍රජන් පරමාණුවට වඩා විශාල වේ. ආවර්තිතාවක එකම කාණ්ඩයේ නයිට්‍රජන් ફોස්ෆරස් තියෙන්නේ. ඒතර නයිට්‍රජන් වලට වඩා ફોස්ෆරස් වල අරය වැඩි වෙනවා. කාණ්ඩයක පහළට අරය වැඩි වෙන හින්දා. ඒතර ඒකත් හරි. ඒතර පළවෙනි ප්‍රකාශයත් හරි දෙවෙනි ප්‍රකාශයත් හරි දෙකෙන් එක පැහැදිලි කිරීමට ගන්න බෑ. මොකද PCl5 පැවතීමත් NCl5 නොපැවතීමත් හේතුව නයිට්‍රජන් දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍යයක් හින්දා හිස් ඩී කාක්ෂික නැති හින්දා අෂ්ටකය ඉක්මවා යන්න බැරි වීම. නැත්නම් ફોස්ෆරස් තුන්වෙනි ආවර්තයේ හින්දා හිස් ඩී කාක්ෂික තියෙන හින්දා වියුග්ම ඉලෙක්ට්‍රෝන 5ක් හදා ගන්න පුළුවන් වීම. right. එහෙනම් 16 ට පිළිතුර ලබා ගන්න පුළුවන් අපිට අංක 2. දැන් අපි බලමු 17 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 17. PO4 අයනයේ හැඩයට සමාන වන හැඩයක් ඇති අණුව අයනය වනුයේ ෆොස්ෆේට් අයනය. අපි අඳලා තියෙනවා මේක තියරි වල ફોස්ෆරස් වල ඔක්සි අම්ල අඳින විදිය සම්පූර්ණයෙන් අපි කරලා තියෙනවා. ඔය විදිහේ චතුස්තලීය අණුවක් එන්නේ අයනයක් එන්නේ ෆොස්ෆේට්. බලමු පළවෙනි එක POCl3. POCl3 වල මෙහෙම PO ත්‍රිත්ව බන්ධනයක් Cl එක එක බන්ධන තුනක්. එතකොට යාගේ චතුස්තලීය හැඩය එනවා. SiCl4 Si 14 හතරවෙනි කාණ්ඩේ කාබනයිඩ් කාණ්ඩේ. එයාගේ ඉලෙක්ට්‍රෝන 4යි. ඒතකොට Cl 7 වෙනි කාණ්ඩේ හින්දා ඒක බන්ධන හැදෙනවා චතුස්තලීය සෞමිතික අණුවක්.
සංප්‍රයුක්ත දීදා ගූර්ණයත් බිඳුවක් වෙන නිර්ද්‍රව්‍ය අණුවක් වෙනවා මේක. CH පොත් එහෙමයි චතුස්තලීය සමමිතික අණුවක්. ICl4- I කියන්නේ 7 වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන 7යි Cl 7 වෙනි කාණ්ඩේ ඒක බන්ධන හැදෙන්නේ ICl4- කිව්වහම මෙයාගේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න ඕන. නෑ එකසර 2යි බන්ධන 4යි කියන්නේ සමචතුරස්‍ර තලීය හැඩය තමයි ICl4- වලට එන්නේ. SO4 2- කියන්නේ සල්ෆේට් වල තියෙන්නේ මේ විදිහට චතුස්තලීය විදිහට. එහෙනම් මෙයත් චතුස්තලීය නොවන එකම කෙනා ICl4- ඒකේ හැඩය සමචතුරස්‍ර තලීය. නම් 17 වෙනි එකට පිළිතුර ලබා ගන්න පුළුවන් අපිට අංක 4 කියලා. දැන් අපි බලමු ප්‍රශ්නාංක 18. ප්‍රශ්නාංක 18. දී ඇති සංයෝගවල තාපාංක වැඩිවීමේ අනුපිළිවෙල නිවැරදිව දක්වන්නේ පහත් සඳහන් කුමන සැකසුමෙන්ද? C2H6 එයාගේ තියෙන මේ විදිහට CH3 මේ වගේ වැඩි කාබන් සහ හයිඩ්‍රජන් අතර විද්‍යුත්තුලතා වෙනසක් තිබුණාට මේවයි සමමිතියත් එක්ක අපි මේක නිර්ද්‍රවීය විදිහට තමයි සලකන්නේ. මේවයි වැන්ඩ වාල්ස් බන්ධන තියෙනවා. මර C2H5F තියෙනවා. ඒකේ තියෙන මෙහෙම CH3 CH2F. එතකොට C සහ F අතර විද්‍යුත්තුලතා වෙනසක් තියෙන හින්දා මේක ද්‍රවීය සහ සංයෝජ බන්ධනයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට H2O. H2O වල අපි දන්නවා හයිඩ්‍රජන් බන්ධන අපිට හඳුනා ගන්න පුළුවන් අන්තර් අණුක ආකර්ෂණ බලයත් අපි කතා කරලා තියෙනවා. ඊළඟ C2H5OH එතිල් ඇල්කොහොල්. දැන් මෙතන මේ ඔක්සිජන් මත දැන් ඩෙල්ටා ඍණ විද්‍යුත්තුලතා වෙනස හින්දා මෙහා ඩෙල්ටා ඍණ මෙහා ඩෙල්ටා ධන කියලා ආරෝපණ ප්‍රේරණය වෙනවනේ හයිඩ්‍රජන් බන්ධන හදා ගන්න පුළුවන් නේ ඔයයි. ඒතර මෙතන මෙහා ඩෙල්ටා ඍණ මෙහා ඩෙල්ටා ධන කියලා ආරෝපණ ප්‍රේරණය වෙනවා. මේ CH3 CH2 කියන්නේ ඉලෙක්ට්‍රෝන විකර්ෂක කාණ්ඩ. මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන තල්ලු කරන ඔක්සිජන් පැත්තට. ඒතකොට අර හොඳට ද්‍රවණය වෙන්න අමාරුයි. ඒතකොට ද්‍රවවිදයට වෙන් වෙන්න අමාරුයි. ඒතකොට මේ තරම් ප්‍රබල නැහැ හයිඩ්‍රජන් බන්ධන මෙයාගේ. ඒද ඔකේ නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් C2H6 වැන්ඩ වාල්ස් එක තමයි අඩුම. ඊළඟට මේ ද්විද්‍රව අඩුයි ඊළඟට වැඩි. මෙයා ඊළඟට මෙයා ඊළඟට ප්‍රබලව වෙන්නේ H2O. පිළිතුර අංක 4 ලබා ගන්න පුළුවන්. අංක 4 ලබා ගන්න පුළුවන් 18 වෙනි එකට පිළිතුර විදිහට. දැන් අපි බලමු 19 වෙනි ප්‍රශ්නේ. 19 වෙනි ප්‍රශ්නේ බලමු. මේකේ තියෙනවා H2O සහ D2O හි සමමෞලිය මිශ්‍රණයකින් තනුක කරන ලද H2SO4 අම්ලය සමග සිංක් ප්‍රතික්‍රියා කරයි සෑදිය හැකි පළ වර්ග වලින්. එතකොට සිංක් තියෙනවා H2SO4 තියෙනවා H2SO4 තියෙනවා H2O සහ D2O. H2O කියලා කියන්නේ ජලය, D2O කියන්නේ යාගේ සමස්ථානිකය වන ඩියුටීරියම් වලින් හැදිච්ච එක. ඔය සිංක් කියන එක්කෙනාට ප්‍රබලව ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. සිංක් ධන දෙක හැදෙන්න පුළුවන්. H2SO4 කියන එක විඝටනය වෙනවා 2H ධන SO4 2- වලට. H2O කියන එකත් කැඩෙන්න පුළුවන් H ධන OH ඍණ. D2O කියන එක කැඩෙන්න පුළුවන් D ධන OD ඍණ. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන ඉවත් කරනකොට ඉලෙක්ට්‍රෝන ලබා ගන්න පුළුවන් H ධන වලට D ධන වලට. එතකොට H ධන දෙකක් මෙහෙම ඉලෙක්ට්‍රෝන දෙකක් අරගත්තොත් H2 හැදෙනවා. D ධන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගත්තොත් D2 හැදෙනවා. H ධනයි
D ධනයි දෙකම ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගත්තොත් HD හැදෙනවා. HD හැදෙනවා. එතකොට මෙතන මෙයා ඉස්සරෙන් ධන දෙක වෙද්දී H2 හැදෙන්න පුළුවන්, D2 හැදෙන්න පුළුවන්, HD හැදෙන්න පුළුවන්. නම් පිළිතුර ලබා ගන්න වෙන්නේ ඒකේ අංක 4. 19 වෙනි එකට පිළිතුර අංක 4 කියලා ලබා ගන්න පුළුවන්. අපි බලමු ප්‍රශ්න අංක 20. ප්‍රශ්න අංක 20. PQRS යනු පිළිවෙලින් පිරිසිදු ජලය. P කියන්නේ පිරිසිදු ජලය. Q කියලා කියන්නේ ජලීය සීනි ද්‍රාවණයක්. R කියලා කියන්නේ ඊතර සහ ජලීය මිශ්‍රණයක්. ඊතර හා ජලීය මිශ්‍රණයක්. S කියලා කියන්නේ පොල් තෙල් සහ ජලීය මිශ්‍රණයක්. පොල් තෙල් ජලීය මිශ්‍රණයක්. ඒතර මේක කියනවා PQRS යනු පිළිවෙලින් පිරිසිදු ජලය, ජලීය සීනි ද්‍රාවණයක්, ඊතර සහ ජලීය මිශ්‍රණයක්, පොල් තෙල් සහ ජලීය මිශ්‍රණයක් වේ. PQRS යන මේවායේ තාපාංකවල නිවැරදි පටිපාටිය. දැන් ජලයට වඩා තාපාංකය වැඩි වෙනවා සීනි වගේ අයනික එකක් දිය කරාම. අයන ස්ථිර ද්විද්‍රව ආකර්ෂණය ප්‍රබලයිනේ. ඒක වාෂ්ප කලාපයට යන්න අමාරුයි. මෙයාගේ තමයි වැඩිම වෙන්නේ. මේ ජලයට නිර්ද්‍රවීය එකක් ඊතර එකතු කරලා තියෙනවා. මෙතනත් නිර්ද්‍රවීය එකක් එකතු කරලා තියෙනවා. එතකොට මේ දෙන්නගේම තාපාංකයට අඩු උෂ්ණත්වයක ඉදිරිය නට. එතකොට ජලයයි ඊතරයි ගත්තොත් ඊතර වලටත් වඩා අඩු වෙනවා. ජලයයි පොල් තෙලුයි ගත්තොත් පොල් තෙල් වලට වඩා අඩු වෙනවා. එතකොට ඊතර කියන එක පොල් තෙල් වලට වඩා තාපාංකය අඩුයි. එහෙනම් අඩුම වෙන්න ඕන මේකේ. වැඩිම වෙන්න ඕන මේකේ. ඊළඟට මේක. ඒ කියන්නේ RS PQ. RS PQ පිළිවෙලට තමයි තාපාංකය වැඩි වෙන්නේ. 20 වෙනි එකට ලබා ගන්න පුළුවන් අපිට පිළිතුර අංක 3. පිළිතුර අංක 3 20 වෙනි ප්‍රශ්නේ.